අයිබෝවන් සුබ සැන්දෑවක් ඉරිදා දවසක මම ඉන්නේ ලොක්ඩවුන් තැනක පිළියන්දල පැත්තේ ඉන්නේ අපි පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ දනුත් එක්ක විනාඩි 10ක්වත් නැහැ වලින් ඔයාව හම්බ වෙන්නට හරි සතුටුයි සතුටින් ඉන්නවාද හොඳින් ඉන්නවාද බලා ගන්න ඉන්න තැන බලා ගන්න කරුණාකරලා ප්‍රොටෝකෝල්ස් ටික ෆලෝ කරන්න එතකොට අපි ඔක්කොමලා සතුටින් හරි හෙල්ති විදියට අපිට මේකින් එලියට එන්න පුළුවන් ඒක තමයි අපි ඔක්කොමලා ප්‍රාර්ථනා කරන්නේ එහෙනම් අද මම කතා කරන්න ඉන්නේ දනුත් එක්ක විනාඩි 10ක්වත් නෑ ෂෝ එකේ මාර ඉන්ට්‍රෙස්ටිං එක්කෙනෙක්ට එක්ක එයා ෆැෂන් පැත්තේ ගොඩක් දේවල් කරලා තිනවා එක එක රටවල ගිහිලා එයාගේ ටැලන්ට් එක පෙන්නලා තියෙනවා ඒක විතරක් නෙමෙයි ලංකාවේ ගොඩක් කට්ටියට ඔපචුනිටිස් විනාඩි 10ක්වත් නෑ So, there you go. අපි මුට සිංහලෙන්වත් කතා කරමු චාරිනී. හොඳයි. ආයිබෝවන්. ආයිබෝවන්. ඇත්තට මම හිතන්නේ විදිහට මගේ කොණ්ඩේ දෙක ඔයාලට වැඩියනේ. මේ දවස්වල නම් පොඩ මගේත් කොණ්ඩේ වැවිලා තියෙන වෙනදට වැඩිය. මේ සලෝන් වලට වැඩිය හැබැයි ඔයාලට ගොඩක් දිග කොණ්ඩේ තිබ්බා නේද මොකක්ද උනේ? ඔව්. නෑ එක කාලට එක විදියි කියන්නේ කොණ්ඩේ කොරට කපනවා කොණ්ඩේ ඉතින් ඔක කැපුවම ආයෙ වැවෙනවා වැවුනම ආයෙ කපන්න පුළුවන් ඒක ඔච්චර හිතන්න ඕනේ නෑනේ එච්චර හිතන්න ඕනේ නෑ කොණ්ඩේනේ මේ එක එක කමෙන්ට්ස් එනවා පොඩ්ඩක් ඒවා හිතන්න එපා ඉතින් නෑ ඒක තමයි මම බලන්න තු ඉන්න try කරනවා කමෙන්ට්ස් කියන්න දේ ඔක්කොමලාට ලියන්න පුළුවන් දෙයක්නේ සමහර විට හොඳ කට්ටිය හොඳ දේවල් ලියනවා සමහර කට්ටිය නරක දේවල් ලියනවා එක එකේ විදියට ලියනකොට කියවෙන්න පටන් ගන්නකොට තමයි රිදෙන්නේ හිත එහෙනම් කියන්න in this fashion industry you might have faced positive and negative moments how do you handle positive and negative English වලින්ද කියන්න ඕනේ how do you want me to continue no so positive comments are I always think negative comments නම් ඒකෙන් අපි දෙයක් ඉගෙන ගන්න තියෙනවද කියලා ඉස්ලාම් බලන්න ඕනේ. ඒ කියන්නේ negative කියලා ගණන් ගන්න නැතුව ඉන්න ඕනෙත් නෑ. පොඩ්ඩක් හිතනවා ඇයි එහෙම කිව්වේ මම මොනාරි improve කරන්න පුළුවන්ද? නැත්නම් කියපු එක වැඩක්ම නැති comments තියෙන. ඉතින් අර මෝඩ කතා තියෙන ඒවා ඉතින් මම ගණන් ගන්නෑ. ඒ වෙනතෝ feedback එකක් විදිහට comment එකක් දුන්නොත් එහෙම ඒක අපි ඉගෙනීමක් විදිහට we try to learn from that and improve. හරි. දැන් ශාරිනී කියන්නේ ලන්ඩන් ෆැෂන් වීක් එකේ පෙන්නලා තියෙනවා මේ වගේ ගොඩක් දේවල් කරලා තියෙන කෙනෙක්. හැබැයි ඔයා පටන් ගත්ත ජීවිතේ හරි සිම්පල් විදියට. ඔය පොඩි කාලේ ගැන පොඩ්ඩක් කියන්න. මම කොළඹ නෙමෙයි ඉගෙන ගත්තේ. මම ඉගෙන ගත්තේ බණ්ඩාරවල. මම ඒ කියන්නේ මුළු ඉස්කෝලේ කාලෙමත් හිටියේ එහෙ තමයි. මොකද මගේ තාත්තා හොටෙල් සම්බන්ධවනේ වැඩ කෙරුවේ. So I was not in Colombo all my life. ඊට පස්සේ යුනිවර්සිටි යන්න ආවා මෙහෙට. So I think I have experienced got it through Monoton. Yes. So I have had the privilege of experiencing living in a area like Bandara, which is very different to Colombo life. I think it's good. ඒතර පේනවානේ වෙනස පේනවා මේ කොළඹ කොහොමද කොළඹින් පිට rural පැතිවල කොහොමද කියන experience දෙකම මට හැම්බිලා තියෙනවා. ඔයා හිතනවාද අපි කොළඹේ ඉන්න කට්ටිය මේ ගොඩක් හිතනවා ඒගොල්ලෝ අපි නිකන් මේ මාර ලොකු සිටි ලයිෆ් එකක් ජීවත් වෙන්න කියලා. හැබැයි ඔයාට හිතනවාද අපි එළියට ගිහලා බලන්න ප්‍රමාණ අඩු වෙලා කියලා. ලංකාවේ අනිත් පැත්තවල මොකද වෙන්නේ කියලා. සිටි ලයිෆ් එක කියලා කියන්නේ දැන් අපි සිටි ලයිෆ් එකක හිටියට ඒක සමහර කට්ටිය ඉතින් හදාගෙනම තියෙන දෙයක් තමයි දැන් මේ කොළඹ සිටි ලයිෆ් එක කියලා ඒක මහ ලොකුවට හිතන්න දෙයක් නෑ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ සාමාන්‍ය දේවල් මිනිස්සු කන්නේ බොන්නේ. ඉතින් there's I mean how different can city life be to I mean you know end of the day the needs are simple no ඉතින් අපි කොහේ හිටියත් කරන්න ඕනේ දේවල් simple දේවල් කන්න පුළුවන් වේල් තුනයි කරන්න පුළුවන් දේවල් entertainment කියලා ඉතින් so I don't know I look at life in that way it doesn't matter where I am basically කොළඹද කොහෙද කියන එක then something I wanted to ask you then you know ඒ කියන්නේ කොළඹින් පිට ඉන්න කට්ටියට fashion designing කිව්වම ගොඩක් කට්ටිය හිතන්නේ මේ මොන රස්සාවක්ද tailoring අපි ඉස්සර
දැන් පොඩක් ඉර වුණා. මේ ෆැෂන් කියන්න දේ පටන් ගන්න ඉස්සෙල්ලා අපි ඔක්කොමලා ඩිසයින් එකක් බලලා ගිහලා ටේලර් කෙනෙක්ට දීලා මහාගත්ත කාලේ තමයි තිබ්බේ. හිමින් අපේ ලංකාවේ ඒ ට්‍රෙන්ඩ් එක මාරු වුණා. පොඩි ඩිසයිනර්ස් එන්න පටන් ගත්තා. දැන් ලංකාවේ අපි ලංකාවේ ඩිසයිනර් ගේ ඇඳුමක් අඳින්න ගියාම අපි ඒකත් සතුටින් අඳින්න. දැන් මම මේ දාගෙන තියෙන ටී-ෂර්ට් උත් ලංකාවේ ඩිසයිනර් කෙනෙක් තමයි ඇදුවේ. මට හරි සතුටයි ඒක දාගෙන ඉන්න. හැබැයි කියන්න ඒ මාරු වීම ගැන ඔයා මොකද හිතන්නේ? ඒ කියන්නේ ලංකාවේ දේවල් ගැන මේ කියන මාරුවීමද නැත්තම් ප්‍රමෝට් වෙයි. ඒ කියන්නේ දැන් ඉස්සර එක කාලයක් තිබ්බා අපේ දැන් ස්පෙෂලි ෆෝඩ් කරන්න පුළුවන් කට්ටිය රට ගිහලා තමයි ඇඳුම් හැමදේම ගන්නෙ. ඒගොල්ලන්ට ලෝකල් ඩිසයින් කියන එකක් ගැන එක්ස්පීරියන්ස් එකක් තිබ්බේ නෑ. මොකද ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක ගොඩක් මේ ගානටම ලොකුවට තියෙන දැන් නේ ඉස්සර එහෙම තිබ්බේ නෑ. ඉතින් රට යන්න ඕනේ ඇඳුම් ගන්න. දැන් එහෙම නෑ. ලංකාවේ ඩිසයින් අගය කරන ලොකු ඔඩියන්ස් එකක් ඉන්නවා දැන්. ඒගොල්ලන් තේරෙනවා මේ ලිමිටඩ් එඩිෂන් ඇඳුම් කියන්නේ මොනවාද, බෙස්පෝක් ඇඳුමක්, ඒ කියන්නේ කස්ටමයිස් ඇඳුමක් කියන එක මොකක්ද, ඒ වගේ හොඳ ඔඩියන්ස් එකක් දැන් තියෙනවා. මොකද මේ මිනිස්සු දැන් එඩියුකේටඩ් ඩිසයිනර් වෙයා කියන එක ගැන එඩියුකේටඩ්. ඒතර ඒගොල්ලන් හිතනවා අපිට හොඳ මේ කස්ටමර්ස්ලා ඉන්නවා ලංකාවේ. ඒගොල්ලන් හිතනවා සාමාන්‍ය ලුයි විටොන් වගේ ලොකු බ්‍රෑන්ඩ් එකක්, ෂැනල් වගේ ලොකු බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඒවා වලින් ගන්නවා වගේම ඒගොල්ලන් අගය කරනවා ලංකාවෙන් ලංකාවේ ඩිසයිනර් කෙනෙක් කරපු නිර්මාණයක් අගය කරන කට්ටිය ඉන්නවා ගොඩක් දැන්. දැන් මම ඇත්ත කියන්න ඕනේ මම යාපනයෙන් ආවේ මට මම මෙහෙට එනකොට ලුයි විටොන්ගේ අයියවත් දන්නේ කිසි දෙයක් දැනගෙන නැතුව තමයි හිටියේ. ඒක විතරක් නෙමේ අපි අම්මත් එක්ක පොඩි කාලේ ජීවත් වෙනකොට අපිට ඔච්චර දේවල් තිබ්බේ නැහැ ජීවිතේ. අපිට අම්මා මොනවත් පෙන්නුවෙත් නැහැ අපිට ඕනකමෙන් because අපි ඕවා බලලා අපි දුක් වෙනවා. because ජීවිතේ කියන එක කෙනාට එක විදිහට লীලා තියෙන්නේ. ඒක අපි ඒකින්ම සතුටින් එක තමයි වැඩිපුරම බලන්නේ. ඔයා කියන්නේ ඔයා පොඩි කාලේ ඉන්නකොට ඔයා හිතුවද ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙලා ඔයාට මෙච්චර knowledge එකක් හම්බ වෙයි, ලන්ඩන් ෆැෂන් වීක් එකේ ෂෝකේස් කරයි, මේ වගේ ලොකු කට්ටියත් එක්ක ඔයාට one on one කතා කරන්න පුළුවන් chance එකක් හම්බ වෙයි කියලා? ඇත්තටම කිව්වොත් එහෙම හිතුවේ නැහැ. මම කියන්නේ මම ගොඩක් හැමදේ ගැනම පොසිටිව් විදියට හිතන්න try කරන කෙනෙක්. එතකොට මම පොඩි කාලේ හිතුවා මම කරන ඉන්ඩස්ට්‍රි එකේ උඩම තැනකට යන්න ඕනේ කියන ඒ මෙන්ටැලිටි එක මං ගාව තිබ්බා. ඒ වුණාට මට ඇත්තම කිව්වොත් ඒ කාලේ එක්ස්පෝෂර් එකක් තිබ්බේ නෑ. කොච්චරක්ද මේ ඒ යන්න පුළුවන් තරම කොච්චරක්ද කියන එක ගැන ඇත්තටම මට එහෙමම දැනුමක් තිබ්බේ නෑ. මොකද ඔයා හිතලා බලන්න දැන් මම ඉගෙන ගත්තේ කොළඹ නෙමෙයි. එතකොට කොළඹින් පිට ඉගෙන ගන්නවා කියන්නේ අපිට වෙනම එක්ස්පෝෂර් එකක් තියෙන. දැන් මගේ තාත්තා මේ ටුවරිසම් පැත්තේ වැඩ කරපු හින්දා අපිට සාමාන්‍ය බණ්ඩාරවල ගොඩදෙන්ට වැඩි එක්ස්පෝෂර් එක තිබ්බා. මොනවාද වෙන ලෝකේ වෙන ඒවා ගැන තිබ්බා. ඒ වුණාට ඩිසයින් කියන එකේ කොච්චර දුරකට යන්න පුළුවන්ද කියන එක තිබ්බේ නෑ. මගේ ඔළුවේ තිබ්බ එක දෙයක් තමයි කරන මොකක් හරි දේ හරියට කරන්න ඕනේ. එතකොට මම මොන ෆීල්ඩ් එකද තෝරගන්නේ ඒකේ මට ලොකු උස තැනකට යන්න ඕමනාව තිබ්බා. ඉතින් එතකොට ඒක ඉතින් මහන්සියෙන් කරන්න ඕන දෙයක්. කරද්දි තමයි අපිටම තේරෙන්නේ අපේ කොච්චර දැන් මට තාම හිතනවා මම මට තා ගොඩාක් අචීව් කරන්න දේවල් තියෙනවා. ගොඩාක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. සෝ ඉතින් එහෙම බැලුවම අපිට ඉදිරියට දියුණු වෙන්න තව සෑහෙන දේවල් කරන්න පුළුවන්. ඉතින් මම ඒ දවස්වල පොඩි කාලේ බණ්ඩාරවල ඉගෙන ගද්දී මට තේරුමක් තිබ්බේ නෑ කොච්චර දුරකට යන්න පුළුවන්ද කියලා ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ. දැන් බොස් ලේඩි කිව්වම ගොඩක් කට්ටියට මොකද්ද මේ ගෑණියට වැඩ කරන්න මට ආස නෑ. ගෑනුන්ට මොකද්ද මේ තැන දෙන්නේ? අපි කොච්චර හිතුවත් කොළඹ පැත්තේ අපි ගොඩක් දියුණු වෙලා කියලා තාම ওই වගේ හිතන කට්ටිය ඉන්නවා. ඒක විතරක් නෙමේ ජනප්‍රිය වුණාම වයිෆ් කෙනෙක් නැත්නම් එයා ලීඩින් පැත්තේ ඉඳලා අටෙන්ෂන් ගොඩක් හම්බ වෙනවා නම් හස්බන්ඩ්ස්ලාටත් ලොකු ප්‍රශ්නයක්. මොකද්ද මේ? එයාට තමයි ඔක්කොම නම එන්නේ. ඔයා කියන්න ඒ වගේ හිතන්න කට්ටියට ඔයා මොකද කියන්නේ ඇඩ්වයිස් කෙනෙක් එකක් විදියට? මම කියන්නේ දැන් මේ ඇත්තම කිව්වොත් එimhe හස්බන්ඩ්ට දෙන ඇඩ්වයිස් එක තමයි වයිෆ්ගේ දියුණුව ගැන තමන් සතුටු වෙන්න ඕනේ. මොකද ඒකෙන් මනින්නේ මේ එයාගේ කොන්ෆිඩන්ස් උත් ඒකෙන් මැනෙනවා.
ඒ කියන්නේ හස්බන්ඩ් කෙනෙක් හිතනවා නා දැන් මෙයා මේ මොකද කරන්නේ මෙයා දැන් ලොකු තැනකට ගිහිල්ලා මෙයා දැන් එහෙම කියලා හිතුවොත් එහෙම එයත් කෙනෙක් සාමාන්‍යයෙන් එයත් එයාගේ තත්ත්වෙම එයාම ඔළුවෙන් පල්ලෙහාට දාගෙන තියෙන්නේ. එහෙම නැතුව හිතන්න ඕනේ මගේ වයිෆ් ලොකු තැනකට යනවා නම් මම කැමති මම ඒකට සපෝට් එක දෙන්නවා. මොකද ඒ ප්‍රසිද්ධිය ඒ හැමදේම ෂෙයාර්ඩ් මම කියන බැන්දර පස්සේ තියෙන හැමදේම ෂෙයාර්ඩ්නේ. එතකොට වයිෆ් කෙනෙක්ගේ සාර්ථකත්වය මැනෙනකොට හස්බන්ඩ්ගේ සාර්ථකත්වයත් ඒකෙම මැනෙනවා. දැන් මට මම කරන දේවල් කරන්න බෑ මේ විදිහට මගේ හස්බන්ඩ්ගේ මට සපෝට් එක තිබ්බේ නැත්තම්. මොකද ළමයි දෙන්නෙකුත් ඉන්නවා. එතකොට එහෙම සපෝට් එක හම්බුනේ නැත්තම් හරියන්නේ නැහැ. ඊටත් දැන් මම නම් හිතන්නේ මම මේ ලොකුවට ෆෙමිනිස්ට් කෙනෙක් විතර කතා කරන කෙනෙක් නෙමෙයි සාමාන්‍යයෙන්. මං හිතන්නේ ගෑනු කට්ටියත් වැඩ කෙරුවොත් එහෙම උඩට යන්න පුළුවන්. පිරිමි කට්ටියත් වැඩ කෙරුවොත් උඩට යන්න පුළුවන්. ඒකට ගෑනුද පිරිමිද කියන එකේ අපිම මෙන්ටැලිටි හදාගන්න හොඳ නෑ. මම ගෑනුවෙක් කෙනෙක් ඒ නිසා මේගොල්ලන් මාව මට වෙනස්කම් කරයි කියන එක මම නම් හිතන්නේවත් නෑ එහෙම පටන් ගන්න දෙයක්. මම හිතන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ තමන් වැඩ කරන විදියට තමන්ට ඕනේ තැනට යන්න පුළුවන්. ගෑනු පිරිමි කියන එක ප්‍රශ්නයක් නෑ කියලා. මම මේ ආපු කමෙන්ට්ස් වල මම හොඳ දෙයක් ඔයාලට කියවන්නම්. සමහර කට්ටිය මම බයයි කියවන්න. මම ඔයා කියවන්න එපා කියන පටන් ගත්තා. මම ඉතින් කියවන්නේ නෑ. ඉරිදා දවස ට්‍රේන්නකොට ඉන්ටර්නෙට් ෆ්‍රී හම්බ වෙන කට්ටියට පොඩ්ඩක් ලියන්න දෙයක් දෙන්න බෑ. එක්කෙනෙක් ඉන්න ඔතන මේ රිද්දන්නමයි ලියන්නේ. කමක් නෑ. මම මහතයිලු ස්ක්‍රීන් එකට උනා කරන්නද මම ඉපදිච්ච දවසේ නම් ඩයට් එකේ ඉන්නේ තාම හරි ගිහිල්ලා නෑ. හැබැයි මම මේ එක්කෙනෙක් ලියලා තියෙනවා Nidia Art කියලා. එයාට fashion designing පැත්ත තමයි යන්න ගොඩක් ආස වෙලා තිබ්බා. And she has written, can you suggest me a path to follow if I'm planning to do fashion designing? She wanted to learn fashion design when she was growing up, and the parents have been like, what are you trying to do? So now she might pursue her career in fashion designing. Where can she start? What would be your advice? If she is after her O-levels, there are lots of private places that you can start your career. And if you have done your O-levels and want to go through the government universities like what I did for my bachelor's, you have to get through your A-levels and then you need to enter the university like in the normal process, like how you apply and enter any other university. You need to go through that process. A lot of people are looking at joining the private universities. There are about 5 options in Sri Lanka. Every institute has their pluses and minuses. So if anybody wants to have a chat, I'm more than happy to help or advise. And because we've been doing that for a while already, so there are lots of people who reach out and ask what I think about how to join the industry. So if anybody wants, I'm happy to assist, advice. That's amazing. මම චාරිනිව ගොඩක් කල් දන්නවා. මම ඇත්තට මට වයස 18 ඉඳන් දන්නවා මේ තන විදිහට. අපි පොඩි කාලේ අපි හික්කඩුව බීච් ෆෙස්ටිවල් එකක් කියලා තියෙනවා. චාරිනා නම් මට වැඩි පොඩක් සීනියර් ඉතින් මම පොඩිනේ. ඒක සෑහෙන්න පොඩක් දැන් වයසයි අපි. හරි සතුටින් හැමදාම hina වෙලා කවදාවත් සීරියස් ගන්න මොනවත් හැම ඔක්කොමලත් එක ලස්සනට hina වෙලා කතා කරන්න එක්කෙනෙක් තමයි චාරිනී. මොනවතරි ආස නැත්තම් ඒ ගැන විතරක් ගණන් ගන්න නැතුව ඊටු ටික ඔක්කොම hina වෙලා ඉන්නවා. So ඒක ඇත්තට මම හිතන්නේ විදිහට මාර ලස්සන quality එකක්. ඒක විතරක් නෙමෙයි I think with time and age we have all grown to understand what this world is about. No? Definitely. And we have seen because of the pandemic also how things are. So there's no point having grudges. There's no point getting angry. You just look at the better side of things, not look at the ugly side of things, and then you do your work properly, but you have to enjoy life. That's not වැඩක් නෑ කරන දේවල් එකක්වත්. Superb. And so Nidia Art, you could always write to Charini for more details. Charini, before I go, I want to thank you. I wish you all the very best. Charini studio gila බලන්න නැත්නම් follow කරන්න Instagram සහ Facebook එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් අයගේ වැඩ ගැන. එයා තාම මගේ ෂර්ට් එක මහනවා දැන් අවුරුදු 5ක් විතර. ඕක මහලා එන දවසට මම පිටුරයක් දානවා. අපි මෙන්ස් වෙයා ලොන්ච් කරුවම හරියට දනුවට තමයි ඉස්සලාම ෂර්ට් එක දෙන්නේ. ඕක ලොන්ච් වෙන්නේ නැහැ වගේ මම ආලාල පස්සේ
ළඟදී බලන්න මේ හැබැයි බොහොම ස්තුතියි චරණී හරි මේ පිළියන්දල පැත්ත වහලා තියෙන්නේ මම ඉන්නේ කොහේනල් දැන් ගෙදරටලා ඉන්න මේ වගේ ලයිව් එකක් හරි කරන්න පුළුවන් වාගේ ෂර්ට් එක අරගෙන බලන්න ඔව් ඒක agree වෙනවා so thank you so very much mama hitanne vidiyata there are so many fabulous women leaders who have come forward not only in fashion but sorry mage phone එක පොඩ්ඩක් ring හැබැයි it's very but it's very good to encourage female entrepreneurs to come forward. Bomi Suti, Apite Kata Karata, thank you so very much. Thank you, Danu. It's always nice to have a chat with you, and the fact that nothing has changed. That's what I like about having a chat with you. So it's nice. Always I can pick up from where we have left. Thank you. Take care. Okay. Bye, madam. Take care. Bye. Bye. මට කෝල් කරන්න කට්ටියට සෝරි මම පොඩ්ඩක් මේ ලයිව් එකක් කරගෙන ඉන්නේ පොඩ්ඩක් ඉන්න මම ආන්සර් කරන්නම් බොහොම ස්තුතියි කියන්න ඕනේ වීටා වයිට් ඒගොල්ලෝ තමයි මට මේ ධනත් එක විනාඩි 10ක්වත් වැය කරන්න ෂෝ එකට ස්පොන්සර් කරන්නේ බොහොම ස්තුතියි මට මාර ඉන්ටරෙස්ටිං කට්ටියත් එක්ක කතා කරන්න chance එකක් හම්බ වෙලා තියෙනවා මේකෙන් ඔයාලට හම්බ වෙනවා විටමින් C විටමින් E සහ ගොඩක් නියුට්‍රිෂන්ස් වගේ ස්කින් එකේ ඔයාටම වෙනස පෙනෙයි නිදා ගන්න ඉස්සර මෙතන 30 capsules තියෙනවා ඒක පාවිච්චි කරලා ඔයාටම වගේ ස්කින් එකේ හොඳ තත්ත්වයට ගේන්න පුළුවන් ඒක තමයි වටින්නම දේ බොහොම ස්තුතියි වීටා වයිට් මේ ෂෝ එක කරන්න උදව් කරාට because මේ වගේ කට්ටියගේ interesting inspirational stories ඉඳලා ගොඩක් කට්ටියට එක එක විදිහට හිතන්නත් එක එක පැත්තට ජීවිතේ මාරු කරගන්නත් මේකේ chance එකක් තියෙනවා බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට අපි හම්බ වෙමු තව එපිසෝඩ් එක අනිත් සුමානේ. එතකන් ඔයගොල්ලෝ සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න හම්බ වෙමු. Thank you. දිනපතා රාත්‍රී නිින්දට පෙර හොඳින් සෝදා පිරිසිදු කරගත් මූණට විටා වයිට් සීරමය මෘදුව ආලේප කරන්න. පසුදා උදෑසන මූණ හොඳින් සෝදා හරින්න. පැහැපත් පැහැදිලි නිකෙලෙල් දිදුලන සමක් ලබා දෙන සීරම් නාමය විටා වයිට්.